උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කුණ්ඩසාලේ අංක 40-10 පදිංචි ගුණවතී සුදසිංහ මෑණියන් විසින් එතුමියගේ 81 වන ජන්මදිනය නිමිති කොටගෙන මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් අභාව ප්‍රාප්ත ස්වාමි පුරුෂයා වන එච්.එල්. මාටින් මුදලාලි මහතාටත් පියාණන් වන සීලදාස සුදසිංහ මහතාටත් මෑණියන් වන වික්‍රමරත්න ආරච්චිගේ ඇන්සිනෝනා මහත්මියටත් ප්‍රේමලතා සුදසිංහ සෝමලතා සුදසිංහ ලලිතා සුදසිංහ යන සොහොයුරියන්ටත් මේරි සුදසිංහ නෑනාටත් මේ ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. දැනට සුජීවත්ව සිටින ශීලා සුදසිංහ සොහොයුරියට හා රණසිංහ සුදසිංහ සොහොයුරාට දළදා සමිඳුගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා. එමෙන්ම තම දූ දරුවන් වන ශ්‍රියානි ලියනගේ, විජිතා ලියනගේ, නිහාල් ලියනගේ, නාමල් ලියනගේ සහ බෑනාවරුන් වන සුනිල් දිසානායක, ගාමිණී ගුණසේන, ලේලිවරුන් වන කාන්ති ලියනගේ, චාන්දනී වීරසූරිය හා මිනිබිරියන් වන තිශාක්‍යා ගුණසේන, වින්ද්‍යා ලියනගේ, මුණුබුරන් වන සාමන්ත අලුවිහාරේ, පිනිදු අලහකෝන්, දිනෙත් ලියනගේ, තනුජ් ගුණසේන, ලුචිත ලියනගේ, යසිත ලියනගේ යන අයගේ සියලුම කටයුතු සාර්ථක වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ධර්මදේශකයාණන් වහන්සේලාටද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය ළඟා කර ගැනීමට හැකි වේවා. එමෙන්ම දැනට ක්‍රියාන්විතයේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට නිදුක් නිරෝගී භාවය ලැබේවා. රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට හා කොරෝනා වසංගතයෙන් මියගිය සියලුම දෙනාටත් චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් සුව ලැබේවා. මේ උතුම් ධර්මදානය සඳහා සැදැහැති දායකත්වය දරන එතුමියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිවන් අවබෝධය පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. වාසනාව වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ දීඝා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දිගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං තී. ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහකත්වයේ දරන්නා පින්නතුන් ප්‍රමුඛ මේ මොහොතේ අපට සමන් දෙන්නා වූ සදහැබර පින්නතුනේ ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කරන්නය කියලා ඔවුන් අපට නිදහස ලබා දීලා තිබෙනවා, ඉඩකඩ ලබා දීලා තිබෙනවා. ඒ අනුව ඔබට තේරෙනවා ඇති මම යම් යම් දහම් පෙළවල් අරගෙන එකින් එක කරගෙන යනවා. ඒ වගේ අවස්ථාවක ඊළඟ දහම් පෙළේ ඊළඟ තැනට යන්නට මට ඉඩකඩ සැලසෙනවා මේ නිදහස අනුව. ඒ අනුව මේ මොහොත මගේ අවධානය යොමු වෙන්නේ අර ධම්මපද කියන මේ ග්‍රන්ථයක් පවතිනවා. ධම්මපදට්ඨ කතා කියලා කතාත් ගොඩක් තිබෙනවා. මම කියවලා තියෙන ටික ගත්තොත් එහෙම කලක් තිස්සේ පිටු 2800 ගානක් කොහෙද තියෙනවා. ඒක සද්ධර්ම සාගරයක්ම තමයි. ඒ සියල්ල පැහැදිලි කරන්නට මෙතන අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම අතීත කතාව පැහැදිලි කරන්නට ධර්ම දේශනා අපි කරන්නෙත් නැහැ. ඔබට ඕනේ නම් මේ ධම්මපද හේවත් නිවන් මාගෙහි බාලවග්ගය තුල පවතිනා වූ කොසල් රජුරවන්ට ඇසුණු මරහඬ වගේ තමයි මට මතක තියෙන්නේ. ඕක බෞද්ධ පින්නතුන් බොහෝ දෙනෙක් කලක් ඇතුව අහලා තියෙන නිසා දන්නවා. කාන්තාවක් අයිති කර ගැනීම සම්බන්ධයෙන් නිදිවරන්ගේ රජතුමාට දුසනසෝ කියන අකුරු 4ක් තුලින් ගාථා වගේක් අහන්න හම්බුණයි කියලා බුදුන් වහන්සේ වෙත ගිහින් විමසපුවම දුජ්ජීවිතම් අජීවිම්හ කියලා ඔවුන්ගේ කල්පාන්තයකට සසරේ දුක් විඳින ආකාරය පැහැදිලි කරපු කතාවයි ඒකේ තියෙන්නේ. දැන් අපි ඒ ඔස්සේ අපිට ගන්න ඕන. මේවා හරි ලස්සන උදාහරණ. ඇත්තටම මේ ගාථා රත්නයන් අතර සදහම් මග සහ
සදහම්හි සරණ නොලැබ අතුරුදහන් වීම පැහැදිලි කරන්න පුළුවන් හොඳ ගාථා පද දෙකක් තමයි මේකේ පවතින්නේ. එදාටත් අදටත් ඒක හරි. දැන් ඔබ ඔය යම් කිසි අප්‍රසන්න දවසක නිදිවරන්ට වෙලා තිබෙනවා. නමුත් නිදිමතක් තියෙනවා, කැමැත්තකුත් නැහැ. ඉතින් නිදිවරනවා. නිදාගත්ත දවසට රින්ද ගිහින් හැරෙනවා, තරම් වෙලාවක් දැනෙන්නේ නැහැ. නමුත් නිදිවරන්න ගියොත් තව මේක එළි වෙන්නේ නැහැනේ කියලා හිතෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. නිදි වර්ජිතයාට රාත්‍රිය දිගයයි හිතෙනවා. කොහොමත් අපේ මේ අපේ පෘථිවිය සමකාසන් රටක් බැවින් මේකට මේ රාත්‍රිය දෙන්නේ පැය 12යි නැත්නම් 11:00මාරයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඔහුට තිබෙනා වූ අර වෙහෙසකර ස්වභාවය නිසා තාමත් කල්බල බලා ඉන්න වෙනවා. ඒ වගේම සන්තස්ස කියන පදේ ටිකක් සිංහලට සන්ත්‍රාසය කියලා තමයි ගන්නෙ. නමුත් මෙතන සන්ත්‍රාසය කියලා බය වෙනවා කියන අර්ථය ගන්නෙ නැහැ. යම් කිසි පුද්ගලයෙකුට ගමනක් යන්න ගිහින් කකුල් රිදෙන්න ගත්තොත් විඩාවක් ඇති වුණොත් ඒකට තමයි මෙතන සන්ත්‍රාසය කියලා කියන්නේ. එතකොට ගමන ගිහිල්ලා කකුල් රිදෙන ඇති වෙන පුද්ගලයාට යොදුන දිගයි කියලා හිතෙනවා. සන්ත්‍රාසයට පත් තැනැත්තාට යොදුන දිගය. දිගය නෙමෙයි, දිගයයි වැටහෙනවා. දැන් යොදුන් කතාවට අපට එන්න වෙනවා මේ කිලෝමීටර් ලෝකෙට එන්න වෙනවා මේක හදාගෙන. සාමාන්‍යයෙන් ගව්වෙන් ගව්ව දිවමාලික සෑදේවා කියනක ඒ ගව්ව කියන්නේ සැතුම් 4ක්. ඒ 4ක් ගත්තාම 16ක්, එතකොට යොදුනක් කියලා කියනවා. නමුත් සැතපුම් අද භාවිතා වෙන්නේ නැහැ. මගේ අධ්‍යාපනය තුළ සැතපුම් රුත් සහමග මේ කිලෝමීටර් 2ම භාවිතා වුණා. ඒ නිසා මට ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. ඒ නිසා ඔබට යොදුනේ දිග දැනගන්න ඕන නම් 16 1.6න් වැඩි කරගන්න. සාමාන්‍යයෙන් සැතපුම කියන එක කිලෝමීටර් 1.6ක්. එතකොට 1.6 ඒවා 16ක් තියෙනවා. එතකොට යම්කිසි බරක් අරගෙන වෙහෙස මහන්සි යන පුද්ගලයාට තව ඉවර වෙන්නේ නැද්ද මේක කියලා හිතනවානේ. ඒ අර ගහම වෙහෙස නිසා. එතකොට ගව්ව නැත්තම් යොදුන දිග වෙන්නෙත් නැහැ, කෙටි වෙන්නෙත් නැහැ. රාත්‍රිය දිග වෙන්නෙත් නැහැ, කෙටි වෙන්නෙත් නැහැ. ඔහුට තිබෙනා වූ වෙහෙස නැත්නම් අප්‍රසන්න බව නැත්නම් අකමැත්ත නිසා තමයි මේ දිගයි දැනෙන්නේ කියලා තියෙන්නේ. මේ උපමාවක් විතරයි. මේ උපමාව ගත්ත තථාගත බුදු පියාණන් වහන්සේ සසර දිග කාටද කියලා කියනවා. සසර දිග කාටද? සද්ධර්මයේ නොදත් අන්ධ බාල පුද්ගලයාට. ඒ කියන්නේ මම ඒක තුළ දකින්නවා සසරත් දිග නෑ කියලා. නමුත් ඒකට අන්ධ බාල පුද්ගලයෙක් වෙලා හරියන්නේ නෑ. සසර තේරුම් අරගෙන සසර නිමා කරන්න මොකද කරන්න ඕනේ කියන කාරණාව තේරුම් ගත්තාම ඔහුට දිග සසරක් හිමි වෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ පහළ වුණ සමාජයේ හැමෝම ප්‍රධාන වශයෙන් ආකාර 3ක් ඔස්සේ සසර දික් කරගත්ත අය. උන්ට සසරේ ඇවිදින්න ඇරුණාම නිදහතට මාවත හම්පත් වෙලා තිබුණේ නැහැ. ඒක එදා හිටපු අයටත් හරි අද ඉන්න අයටත් හරි. අන්න ඒ නිසා ඒ පිළිබඳව විමසීමේදී අපට අප පිළිබඳව විමර්ශනයක් සිදු වෙන්නේ. බලන්නකො මෙහෙම කල්පනා කරලා. දැන් මේ ලෝකේ තියෙන ආගම් වලත් ඔය කලාතුරකින් කෙනෙක් මැරුණාම උපදින්නේ නැහැ කියන මිත්‍යා දෘෂ්ටිවාදීන් මැරුණාම අනිත් හැමෝම ජීවිතෙන් එහා පැත්තට කොහේ හරි යනවට වාත්මයක් තියනවට කැමති අය. ඒ තමන්ගේ සිත විසින් ලෝකෙට ඇති වුණා වූ බැඳීම තුළ තවදුරටත් ඒවා උරුම කරගන්න තියෙන කැමැත්ත අර. දැන් එතකොට මේක කොහොමද දීර්ඝ වෙන්නේ? මේක දීර්ඝ වෙන්නේ තම තමන් කරන ක්‍රියාකාරකම් පුද්ගලයෙක් වශයෙන් කරන ක්‍රියාකාරකම් වුණාට ඒවා ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් කරන බව පසුව තේරුම් ගත හැකි. නැත්නම් සිතින් කයෙන් වචනෙන් කරන බව තේරුම් ගත හැකි. ඒ කරන කටයුත්තේදී පෘථග්ජන අන්ධ බාල පුද්ගලයාට නිමා වෙන්න තිබෙන අවස්ථාව නිමා නොවි සතරක් හදන අවස්ථාව බවට පත් වෙනවා.
එතකොට එහෙමනම් ඒකෙන් කියවෙන්නේ සසර තිබෙනව නෙවෙයි. සසර හදනවා. තවත් ඕකේ ගාථාවකුත් තියෙනවා කන්දානම් පටිපාටි ධාතු ආයතනානිච අපුච්චින්නම් පවත්තමානං සංසාරෝති පවච්චති කියලා. ගොඩාක් විස්තර කරන්න පුළුවන් කරුණක්. එච්චර විස්තර පැවැත්ම පිළිබඳව එච්චර විස්තර දැනගන්න ඕන නෑ මන් දන්න ආකාරයට. නැවැත්ම කරන්නේ කොහොමද කියලායි තේරුම් ගන්න ඕන. එතකොට ඒකට කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්මක්. ජීවිතයේ අවසානයේ කය වෙනස් වුණාට අරකේ අඛණ්ඩ පැවැත්මක් තිබෙනවා. මේ අඛණ්ඩ පැවැත්මේ අපි කොතරම් දුර ඇවිත් තිබෙනවද ගිහින් තිබෙනවද කියන එක පිළිබඳව අපට තේරෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා මේ සත්වයා මේ ස්කන්ධ ධාතු ආයතනයන්ට එන දේවල් මගේ සහ මම වගේ සහ මගේ ආත්මකට ගැනීම තුළ එන දේවල් කියලා කියන්නේ අපි ප්‍රධාන වශයෙන් ගනිමු පව සහ පින සහ ධානය කියලා. ලෞකික ධානය කියලා. ඒ තුල පවතිනා වූ පාපකාරී චේතනා, කාමසුඛේ චේතනා, ධානසුඛේ චේතනා මෙන්න මේවා කෙරෙහි සැප ඇති බවට ඇලීම තුළින් යලිත් ඒ සැප බලාපොරොත්තු වෙන ස්වභාවයක් මිනිසා තුළ පවතිනවා. ඔහුට ඒකේ තමයි සැප තිබෙන්නේ. මිනිසාවුන්ට ජීවිතය අවසන් කරන්න ලැබෙන්නේ නැහැ. අදාළ එකතු කරගත්ත පැත්ත තුළ ජීවිත අවසාන වෙනකොට පව්-උපාදානයේ හේතුවේ ඵලයේ වශයෙන් කාම දුගතියත්, පින් උපාදානයේ හේතුවේ ඵලයේ වශයෙන් කාම සුගතියත්, ලෞකික ධාන උපාදානයේ හේතුවේ ඵලයේ වශයෙන් රූපී අරූපී බඹතලත් සසර පැවැත්ම. එතකොට මේ පැවැත්මේ තුන් ආකාරය සිත දියුණු කරගත්ත මිනිස්සයෝ පවෙන් බැහැර වේ, පිනෙන් යුක්ත වී, ධානයෙන් යුක්ත වී යම් මගක් හදාන හිටියා. නමුත් ඔවුන් සංසාරයෙන් මිදුනේ නැහැ. සතර ගමන සුඛ පැත්තට හරවා ගත්තා විතරයි. දැන් මේකෙදී ලස්සන වචනයක් තිබෙනවා. දීගෝ බාලානං. දැන් මේ බාල පදේ කොහොමද ගන්නෙ අපි? බාලහාමි බාල මහත්තයා කියලාත් කියනවා සමහර අයට. එහෙම නැත්නම් බාල ළමුන්නේ කියලා කියනවා. එතකොට වයසින් බාල අඩු වයස් ඇති දරුවන් සම්බන්ධයෙන්. මේ පදේ නෙමෙයි මෙතෙන්ද බාල යොදන්නේ. පෘථග්ජන කියන වචනට අයිති අර්ථය තමයි බාල කියන්නේ. මන්දයත් පවෙන් පරලෝ ගියේ පෘථග්ජනයින්, පිනෙන් පරලෝ යන්නෙත් පෘථග්ජනයින්, ලෞකික ධානයෙන් පරලෝ යන්නෙත් අනරියෝ අනත්ත සංහිතෝ අනාර්ය අනර්ථ සහිත අනේ විදිහට ඒ ඔවුන් තුළ කිසියම් ආකාරයක තථාගතයන් වහන්සේ වදාළ පරිදි පඬිත නොවන බවක්, බාල බවක් පවතිනවා. මේ නිසා ඔහු මේ පැවැත්මටත් කැමති, දීර්ඝ වශයෙන් එල්බගෙන සිටින්නටත් කැමති, එහෙම අයත් ඉන්නවා. එතකොට දැන් ආග වචනේ ගන්නෙ මොකද්ද? සද්ධර්මයේ නොදත් අන්ධ බාලයාට සසර දිගයයි වැටහේ. එනම් සසර දික් වෙන්නේ මොනවා නිසාද? සද්ධර්මයේ නොදත් අන්ධ බාලයා නිසා, සද්ධර්මයේ නොදත් නිසා. සද්ධර්මයේ නොදත් කියන තැනට ආදේශකයක් එකතු කළොත් කවුද මේ? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව අස්තෘස්තවත් පෘථග්ජනයා. එයා තමයි මේ බාලයා කියලා කියන්නේ. දැන් එතකොට එහෙනම් අස්තෘත පෘථග්ජන භාවයේ භූමිය තුල පවට ඇලී වාසය කරන්න පුළුවනි, පිනට ඇලී වාසය කරන්න පුළුවනි, ධානයට ඇලී වාසය කරන්න පුළුවනි. අර ඇලීම කියන කාරණෙන් භවය හදනවා, සතර හදනවා. මුල් දේශනාවක අපි මතක් කළා නේද? අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති කියලා. මේ ආපු ගමනේ ආපු පැත්ත කොච්චරද කියලා, කොපමණද කියලා පේන්නේ නැහැ. බාල භාවයේ තුල අනාගතයේ සතර හදනවා නම් ඒකේ කෙලවර දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ලෝකයා අනුගමනය කරන්නා වූ කාම රූප අරූප කියනා වූ භවත්‍ර සංඛ්‍යාත ගමන බුදුරු පහළ වෙනකොට විට ලෝකේ තිබුණ දෙයක්.
විවිධ ආගමික මට්ටමින් විවිධ වෘත මට්ටමින් තිබුණ දෙයක්. එතකොට මා දකින්නේ දෙසටක් මිසදිටු හෝ තවත් ආගමික මතිමතාන්තර සියල්ල භවගාමී. ඔවුන්ට ඒ දියුණු කරගත්ත කාරණාවනුව භවගාමී වෙන්න ඇරුණහම සසර දික් කරගන්න ලැබුණ ඇරුණහම සසරේ ඒ කර්මයන්ට පව්වලට දුක් විපාක පින්වලට ලෞකික සැප විපාක ධානවලට ධාන සෝය කියන ලබා ගන්න ලැබුණ ඇරුණහම ඒ ගමන යාමක් තියෙනවා. යාමක් තියෙනවා විතරක් නෙවෙයි ඒකේ යන්නෙක් ස්ථිර වශයෙන් කෙනෙක් නැති වුණාට යන්නා කියන ආයතනය තියෙනවා. දැන් එතකොට ඒකට හේතුව මොකද්ද? සද්ධර්මයේ නොදත් අඳබාලයෙක් වීම. දැන් සද්ධර්ම පදයට තමයි ඊට පස්සේ හොයන්නේ. සද්ධර්මයේ දැනගත්තොත් තමයි සසර ගමන දික් වෙන්නේ නැත්තේ. දැන් සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා කතා කරනවා. සබ්බං රසං ධම්ම රසං ජිනාති කියලා කතා කරනවා. ලෝකයා සද්ධර්මය කියන්නේ කුමකටද? ශ්‍රී සද්ධර්මය කියලා කියනවා. ජාතක දේශනාවලට සූත්‍ර දේශනාවලට වදන්වල පෙන්නා දහම් පේලි සද්ධර්මයේ වශයෙන් සලකන සමාජයක් තිබෙනවා. එහෙම නැත්නම් හොඳ දේ ධර්මයේ වශයෙන් නරක දේ අධර්මයේ වශයෙන් සලකන සමාජයකුත් තිබෙනවා. නමුත් මම දකින්නේ තථාගත බුදු පියාණන් වහන්සේ අවුරුදු 35 80 දක්වා දේශනා කළා වූ මේවා සද්ධර්මයට පැමිණීමට උපයෝගී කරගත හැකි මංපෙත් පමණයි. ඒ පෙළ දහමක් තුළින් පැමිණෙන්නේ සද්ධර්මයට. ඔය සම්මාදිට්ඨිකෝ හෝති කියන වචනෙන් පැහැදිලි කරන්නා වූ ධර්ම කරුණක් පෙන්නනවා. ආගතං ඉමං සද්ධම්මන්ති. ධර්මයේ නොපැහැදෙන ශ්‍රද්ධාවෙන් යුක්තද ඒ අය සද්ධර්මයට පැමිණීම කියලා තියෙනවා. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය කියලාත් තිබෙනවා. අන්න මෙතනදී අපට ටිකක් ආපස්සට ගිහින් බැලුවොත් සමාජයේ විසින් අපට පැහැදිලි කරලා දෙන ලද්දේ සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය නොවේ භවගාමී සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය හේතු කොටගෙන ලෞකික වශයෙන් සැප විපාක තිබුණත් භවගාමීත්වයට තියෙන පාර අලක්ව ගන්න බැරි වුණා. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ සතගතෝ භව නිරෝධාය ධම්මං දේශීති. තථාගතයන් වහන්සේගේ ඔය මාර්ග පැහැදිලි කිරීම භව නිරෝධය පිණිස. එතකොට මේ සද්ධර්මය කියන වචනයට කියන්නේ කුමක්ද කියලා බොහෝ දෙනෙක් වටහාගෙන නැහැ. ඒ මව්පියන්ට සැලකීම, ඒ මත්පැන් පානය නොකිරීම, ඒ ශ්‍රම දාන කිරීම, ඒ විහාර කර්මාන්ත ඉදි කිරීම ආදී වශයෙන් ක්‍රියාකාරකම් වලට නම් තියන්න පුළුවන්. නමුත් මා දකින්නේ එහෙම නෙවෙයි. මේ අපි පවෝස්සේ පිනෝස්සේ ධානයෝස්සේ සද්ධර්මයේ වහගෙන මේ අපි එකතු කරගත්ත කාරණාවල ගමනක් ඉදලා තියෙනවා. මේ එකතු කරගත්ත කාරණා නිසාමයි සදහම් වැසී පවතින්නේ. එතකොට සදහම් ලෝකයේ කොතන හරි තියෙන දෙයක් නොව අපේ සිත් තුළ පවතින අපේම මෝඩකම් විසින් වැසී පවතින දෙයක් වශයෙන් තමයි මා තේරුම් ගන්නේ. ඒ නිසා සද්ධර්මය මතු කරගන්න ඕන. ඒ සඳහා බොහෝ වෙහෙස මහන්සි දරන්න වෙනවා, බොහෝ අරුත් විග්‍රහයන් ගැඹුරට ගන්න වෙනවා. සාමාන්‍ය අර බාලයා නැත්නම් අසුතත් පුතග්ජනයා කියන කෙනාට එහෙම අවධානයක් යොමු කරන්න ඕන කමක් නැහැ. ඔවුන් හොඳ දෙයට ධර්මය කියලා කතා කරන ධර්මයේ සරණ යාම කියන වචනයට ගැඹුරු අර්ථයක් නැති අය. මොකද්ද ධර්මයේ සරණ යනවා කියලා කියන්නේ ඇහුවොත් එහෙම? ජාතක පොතද? චරිත කතාද? බුදුන් දෙසූ ධර්මය.
බුදුන් දෙසූ ධර්මය නම් ආයෙත් ආපහු සූත්‍ර දේශනා ගාථා ඒවටයි කියන්න වෙන්නේ. නමුත් මා දකිනවා ඒවායෙන් පෙන්නන දේ ඒ චරිත කතා හෝ ගාථා හෝ දේශනාවලින් පෙන්නන්නේ ධර්මයට යන මාර්ගය. එතකොට ධර්මයට පැමිණුණොත් ස්ථාවර වෙනවා. ධර්මයට නොපැමුණොත් ධර්මයේ වහගෙන ඒ තමන් කරකිවු ක්‍රියාකාරකම් වලට විපාක විඳිමින් ධර්මයෙන් ඈතට යන්න වෙනවා. ඒ අනුව මිනිසා කරනු ලබන්නේ ධර්මයයි ප්‍රතිරූපයකට රැවටි. සද්ධර්ම ප්‍රතිරූපයකට රැවටි. හොඳ දේට ධර්මයයි රැවටි. සැබෑ සදහම් ජීවිතය තුළ මතු කරගන්නට ඔහු අසමත් වී පවතිනවා. ඒකට හේතුව තමයි ඔවුන් විවිධාකාරයෙන් මේ අර සසර දික් කරන මාර්ගවලින් එකකට ඇලී ගැලී සිටීම. මා එකට විශේෂ නම් වගයක් තිබෙලත් තවදත් තිබෙනවා. පාප මාර්ගයේ ඵලයේ දුක් විපාක, පුණ්‍ය මාර්ගයේ ඵලයේ ලෞකික සැප විපාක, ධ්‍යාන මාර්ගයේ ඵලය එතන කලක් සැනසී ඉන්න පුළුවන් ලෞකික සැප විපාකයක්. නමුත් ඒවට මාර්ගඵල කියන්නේ නැහැ. ඒවට කියන්නේ කර්මඵල නැත්නම් කර්ම විපාක කියලා. කර්ම විපාක නම් මුගුල කාම රූප අරූප භවත්‍රය ඔස්සේ පුණ්‍ය අපුණ්‍ය අනිජ්ජාවි සංකාර ඔස්සේ ලෝකෙට එවලා තිබෙනවා. මරු විසින් බැඳලා තිබෙන්නේ. ලේසියකින් ඒ පිළිබඳ විමර්ශනය කරන්න නැති පුද්ගලයෙකුට ගැලවෙන්න ඉඩකට ලබා දෙන්නේ නැහැ. මරුගෙන යති කතා කරන්නේ. මරණයට පත්වීම කියන එක. මරණයට පත් වුණාම ශරීරය මෙහෙ ඉතුරු වෙනවා. දැන් මේකේ වැඩ කරපු කෙනත් නැහැ මොකකුත් නැහැ. නමුත් පිම්පව වෙනවා ඔබ පිටිපස්සේ කියලා කියන්නේ. එතකොට ඒ එක්රැස් කරගත්තා වූ අபிසංඛාරයන්ට ඔබට කර්මානුරූපව සත්ත්ව කුසක හෝ මව කුසක හෝ උපපාතික ප්‍රතිසන්දියක හෝ තැනක් ලබා දෙන්න පුළුවන්. එනිසා මා දකින්නේ සමාජයේ සත්වයා ධර්මයේ වසාගෙන ඊට උඩින් එළන ලද කඩතිරාවකට තිරයකට ධර්මය කියලා හොයාගෙන ඒ ඔස්සේ ලුහු බඳිනවා. ඉදිරියේදී ලැබෙයි කියලා. ඔබ බලන්න ඔබට දැන් ලැබුණ යම් දෙයක් ඇත්නම් මේක ඇද්ද සෑහෙනවද කියලා. ධනය ගැන හිතලා බලන්න, රැකියාව ගැන හිතලා බලන්න, වැටුප ගැන හිතලා බලන්න, තවත් ඒවා ලබන දේවල් ලබාගත් එක නිකන් මදි වගේ දැනෙනවා. ඊට එහාට තව දෙයක් තියෙනවා කියලා තේරෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ඊට එහාට තියෙන දේ හොයන යන එක තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ මිරිඟුව පසුපස ලුහු බැඳීමක් කියලා. ඒක ඊට වඩා පැහැදිලි කරලා දෙන්න පුළුවන් විදියක් තියෙනවා. මේ ලෝකේ උපන් මිනිසුන් මොකද කරන්න ඕන? ජීවත් වෙන්න ඕන. ජීවත් වෙන්න නම් නිවාස, ඇඳුම් පැළඳුම්, ලෙඩට බෙහෙත්, ආහාර හොයා ගන්න වෙනවා. එතකොට ඒ සඳහා කාලය කැප කරන්න වෙනවා. අන්න මේ සදහම් පිළිබඳ අවබෝධයකින් තොරව ගත කරන ජීවිත කොයම් හෝ ආකාරයෙන් මේ ජීවනෝපාය සකසා ගැනීම නම් වූ වෘත්තීය ජීවිතයට සීමා වෙලා. එතකොට ඒ තමන් අනුගමනය කරන වෘත්තීය ක්‍රියාකලාපය තුළ තමන්ට හෝ සමාජයට හෝ යම් ආකාරයක අසාධාරණයක් වරදක් සිදු වෙනවා නම් ඒකට තමන්ට විපාකයකුත් විඳින්න සිදු වෙනවා. නිසා වර්තමානයේ සැකසී තියෙන ක්‍රමය පිළිබඳව මම දකින්නේ සියල්ල රජයේ ආයතන, මව්පියන්, අධ්‍යාපන ආයතන සියල්ල ආදායම් හොඳ වෘත්තීය ජීවිතයකට පෙළගස්සනවා. එපමණයි ජීවිතය කියලා හිතනවා. අන්න එතකොට වුණ ඔක්කොම යන්නේ අර සද්ධර්මයේ නොදත් අඳබාල කියන ගොඩේ. ඉතින් වෙහෙස මහන්සි වී බොහෝ දුර ගියාපුවාම වෙහෙසක් දැනෙනවා. නමුත් හොයාපු කෙම්බිම හම්බ වෙන්නෙත් නැහැ.
අපන්නක වන්නපතවනි ජාතකවල කෙම්බිමක් තියෙනවා. ෂේම භූමිය. කතරේ ඇවිදිනකොට කෙම්බිමක් හම්බුනහම මේ ඔක්කොම දේවල් තිබෙනවා. මොනවට උපමා කරලා තියෙනවද දන්නේ නැහැ නේද? සසර කතර කෙම්බිමක් වශයෙන් සහ සසර කාන්තාරයක් වශයෙන් සහ ඒකාන්තාරයේ මැදම සදහම් හමුවීම කෙම්බිම වෙන්න බැරිද? උඩින් තිබෙන පස්තට්ටු අයින් කරයින් පසුව සතර කතරේම පිපාසයට පැන් හමු වෙනවා. පැන්වලින් පිපාසය නිවන්න ආසේ සදහම් හමුවනොත් ඔබ හොයපු දේ හමුණා කියලා හිතන්න පුළුවනිනේ. එනිසා මා දකින්නේ අපන්නක වන්නපත වැනි ජාතකවල වෙළෙන්දො කණ්ඩායමක් මේ රටේ ඉඳලා කාන්තාරයක් කරහා එහා රටට යන වෙළඳාමේ ගමනක් නම් නෙවෙයි. ඊට වඩා ගැඹුරු කරුණක්. ඒ දහම් පෙළ කෙරෙහි වත්මන් සමාජයට අවධානය යොමු වෙන්න හැකියාවක් ලැබිලා නැහැ. ඔවුන් ඒවා සිද්ධි වශයෙන් තමයි කලක් තිස්සේ භාවිතා කළේ. ඒවා ඉදාකා සිදුවන දේවල් කියලායි භාවිතා කළේ. තථාගතවරු සම්බන්ධ විචිත්‍ර ධර්මදේශකත්වය මේ කතාවස්තු තුලත් මේ කතරේ යන ගමනේදී කෙම්බිමක් හොයා ගැනීම නම් වූ කටයුත්තක් සඳහා බෝසත්වරු උත්සාහ දරා තිබෙන බවක් පේන්නේ. අනිත් අයට උත්සාහ දරන්න බෑ. ඔවුන් මන්දෝත්සාහි වෙනවා. එනම් මා දකින්නේ තථාගත බුදු පියාණන් වහන්සේ මේ වත්මන් සංසාර ගමනේ උපනින අයට හොයාගන්න බැරි අයට සෝත්සාහයෙන් මේ කතරේ කෙම්බිම කතර වුණාට කතරේ සෝසේ ජීවත් වෙන්න පුළුවන් ජලයේ හිඟ නැති කෙම්බිමක් මතු කරලා දීලා තිබෙනවා. ඔබ ඔබේ ජීවිත කතර තුල ජීවිත ගමන තුල මේ කෙම්බිම හොයන්න අවධානය යොමු කරන්නේ නැතිද? මා හිතන්නේ නම් අන්න එහෙම අප විසින් මේ සසර ගමන නිමා කිරීම සඳහා මේ ക്ഷേම භූමිය මතු කරගත යුතුයි. මේ සම්බන්ධයෙන් පවතින ලස්සන වචනෙකුත් තිබෙනවා. නීවරණ කියන පදයෙන්. නීවරණයන්කින් හඳුන්වනු ලබන්නේ ඔබේ සිතට එන්නා වූ හැඟීම් විශේෂයක්. ඒ හැඟීම් විශේෂය නිසා වැසී යන්නේ සද්ධර්මය කියලායි කියන්නේ. අර නිවන ආවරණය කරන බැවින් නෙවීම කියලානේ. එමනම් නීවරණයන් ඉටු කරගනිමින් යන ගමනේදී නීවරණ ප්‍රහාණය කරන්න පුළුවන් නම් සසර කතරේම කෙම්බිම හමු වෙනවා. පෙන් පාදනයක පානය කරලා සතුටින් ඉන්න පුළුවන් වෙනවා. මේ පෙන් පානය කිරීම කියන්නේ වතුර බීම කියලා හිතන්න එපා. පිපාසයට පෙන්, බඩගින්නට ආහාර, ඒ වගේ මේ සදහම් නැති සසරට සදහම් අමාපැන්. ඉතින් මේ සම්බන්ධයෙන් මා යම් කරුණු මගේ මතකයේ පවතිනවා. ඇතැම් විට මා මතක් කරනවා ඒවා. ඔබේ නිධානය ඔබම විවර කරගන්න. එහෙමයි පැහැදිලි කරන්නේ. නිධානය යනු වැසී ඇති දෙයක්. වැසී තිබෙන ආවරණ ටික ඉවත් කරගත්තොත් එහෙම එතනමයි නිධානය තිබෙන්නේ. එනිසා සද්ධර්මයේ නම් වූ පදයට දෙන අර්ථ විග්‍රහය සාමාන්‍ය පාසල ඉක්මවා, දහම් පාසල ඉක්මවා, සාමාන්‍ය ධර්මශාලාවේ හොඳ දේ කියන අර්ථය ඉක්මවා සද්ධම්මෝ පරම දුර්ලභෝ. දැන් සද්ධම්මං අවිජානතං සතර දිගයි කියන එකේ තේරුම එහෙනම්
පවෙන් පරලොව යන පුද්ගලයාටත් සදහම් හම් වෙලා නැහැ. පිනෙන් පරලොව යන පුද්ගලයාටත් සදහම් හම් වෙලා නැහැ. ලෞකික ධානයන්ගෙන් පරලොව යන පුද්ගලයාටත් පදහම් හම් වෙලා නැහැ. ආපහු සසරටම වැටෙනවා, භවගාමී වෙන්න වෙනවා. ඒ ඔක්කොම බාලයෝ වෙන්න බැරිද? දැන් අපි පව්කාරයට බාලයා කියනවා, පින්කාරයට පින්වතයි කියලා කියනවා. ධානලාභීට ඊට වගේ කෙනයි කියලා පෙන්නනවා. නමුත් ඔවුන් ඉන්නේ පෘථග්ජන භූමියේ නම් ඔවුන් කිසියම් ආකාරයකට මේ සසර ගමන යන අය නම් ඒ සදහම් නොදත් බැවින්. මේ නොකියා කියවෙනව නේද? සදහම් හමුවුණොත් සසර ගමන නතර වෙනවයි කියලා. මේ සම්බන්ධයෙන් හොයන්න ගියාම අපි දන්න වචනත් එක්කලා අපිව පැටලෙනවා. දැන් ලෝකයා දන්නවා නිවන් දකිනවා, නිවන් පුරේ. එතකොට ඒ වචන වලින් ඔවුන් ජීවිතෙන් එහා පැත්තට හරි අනාගත බුදුවරයෙක් හමුවේ හරි ලැබෙන පුරයක් බවට උපකල්පනය කරනවා. නමුත් අනාගත බුදුන් දැක හෝ අනාගත දෙවියන් අතර ඉපදී හෝ මේ සද්ධර්මයට පැමිණෙන්නට ඔබ තුළ තියෙන කල්පනාව මම දකින්නේ සදහම් වසා ගැනීමක්. එයින්මයි ඔබ තුළ තියෙන කල්පනාවෙන්ම තමයි සදහම් වැසෙන්නේ. නිසා මම මේ ටික ටික එන්නේ මේ සද්ධර්මය කියලා එක මොකක්ද කියලා පෙන්වන්න. සද් අසද් අපි හොල බලන්න වෙනවා. මේ පිළිබඳ අපේ අවධානය කලක් තිස්සේ යොමු වී පවතිනවා. ධම්මං දේශේති කියන පදයෙන් අර කරුණු පැහැදිලි කිරීම ධර්මයේ වශයෙන් ගනු ලබනවා. නමුත් මේ ධම්මං දේශේති කියන එකෙන් මම දකින්නේ පෙළ වේදේශනා කරනවා. පෙළ දහම. පෙළ ඔස්සේ ගියාපුහම ඔහුට මතු කරගත හැකි දෙයක් තමයි සදහම් කියලා කියන්නේ. මේ පිළිබඳව ඔබේ අවධානයට මම යොමු කරන්නම්. මෙන්න මේ ගාථා දෙකෙන් එකක් නැත්නම් දෙකම. කයං විරාගං අමතං පනීතං රාග දේශ මොහසය කරන්නා වූත් රාගය දුරු කරන්නා වූත් අමෘත සංඛ්‍යාත වූත් මිහිරි වූත් අධ්‍යාත්මික සුවයක් සාක්‍යමුණීන් වහන්සේ මේ සමාහිත වුණා වූ සාක්‍යමුණීන් වහන්සේ එලි කරාද? නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ ධර්මය හා සමාන ධර්මයක් නැහැ. ඒ සත්‍යයේ සරණින්, ඒ ධර්මයේ සරණින් සත්වයින්ට සුව වේවා. දැන් මේ ගාථාව සෙත් පිරිතක් වශයෙන් කීමෙන්ද සුව වෙන්නේ? නෑ, ඒක සෙත් පිරිත් මට්ටමේ පෘථග්ජනයට ලබා ගන්න පුළුවන් සාන්තියක්. මෙයද ධර්මයේ සතු උතුම් රත්න භාවයකය. නතේන ධම්මේන, ඒ ධර්මය හා සමාන වෙනත් ධර්මයක් කිසිම ධර්මයක් නැහැ. දැන් මිනිසා තුළ මිනිස් ධර්ම තියෙනවා, පාප ධර්ම තියෙනවා, දෙවියන් තුළ පුණ්‍ය ධර්ම තියෙනවා, බ්‍රහ්මයන් තුළ ධාන ධර්ම තියෙනවා. මේවත් ධර්ම. මේ ධර්ම ඔක්කොම අර බුදුන් වහන්සේ වදාළ ධර්මයට වඩා අගෙන් අඩු જાති. ඒ බුදුන් වහන්සේ වදාළ උතුම් රත්න භාවයේ ඒ බය නැහැ. ඉදංපි මෙයද ධර්මයේ පවතින උතුම් රත්න භාවයක්. මතක තියාගන්න, යං බුද්ධ සෙට්ඨෝ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කිසියම් දහමක් පරිවන්නයි විශේෂණ වර්ණනා කළ සේක්ද සුචින් සමාධි, පිරිසිදු සමාධියක්. ඒ ආනන්තරික සමාධිය හා සමාන සමාධියක්, සමාධිමානං තරික අඤ්ඤමා හෝ වෙනත් සමාධියක් නැහැ. මෙයද ධර්ම රත්නයේ සතු උතුම් රත්න භාවයක්.
දැන් මේ ධර්ම රත්නයේ සතු උතුම් රත්න භාවය කියන වචනෙන් ධර්මය කියන්නේ චරිත කතාවකට, ජාතක කතාවකටද, හොඳ දෙයටද, පිනටද, ලෞකික ධානයටද? නැහැ. අන්න එහෙම ඒවට බෙදී භවගාමී වෙන්න තියෙන හැකියාව වළක්වන්නට ප්‍රණීත වූ ධර්මයක් තියෙනවා. අර කතරේ හාරපුවම ජලය හමු වෙන ආසේ අමෘතය. කතරේ පිපාසයෙන් ජීවත් වෙන්නේ, නමුත් ජලය හමු වුණාම පිපාසය සංසිඳව ගන්න පුළුවන්. මරණයටපත් වෙන්නේ නැහැ. කතර සසර කතර නම් සතර කතරේ පවපින ධානය ඔස්සේ භවගාමී වෙලා නම් ඒ කතරේ ඇවිදිනවා. නමුත් මේ ධර්මය කියන එකට ඔබට පැමිණෙන්න පුළුවන් නම් ඒ ධර්මය කියන පදේ කියලා ඇත්තේ මොනවටද? දීඝ මධ්‍යම සංයුත්ත අංගුත්තර කුද්දක නිකායවලටද, ධම්මපදයටද, ගාථාවලටද, ජාතක කතාවලටද? ඒවා ඔක්කොම ධර්මයට යන මාර්ගය. ධර්මය කියන වචනෙට වටිනාකමක් නැත්නම් අගයක් දෙන්න බෑ මේ සමාජයේ. මන්දයක් ධර්මය සංකත දෙයක් නෙවෙයි. සංකත කියන්නේ හේතුන්ගෙන් හටගත්ත දේවල්. පව, පින, ධානය, ලෝභය, දේශය, මෝහය සංකත ධර්ම. සංකත ධර්ම සමග ඇලීමෙන් ගැටීමෙන් භවගාමිත්වය හදාගන්න පුද්ගලයාට සංකත ධර්ම නිසා වැසී පවතිනා වූ හේතුන්ගෙන් හට නොගත් සාන්ත සුන්දර බවක්, සංසුන් බවක් ආර්ය පුද්ගලයන්ට හිමි වෙනවා, පෘථග්ජනයාට හිමි වෙන්නේ නැති. එතකොට ඒ හමු වෙන සුන්දර බවට, සංසුන් බවට වෙන්න බැරිද ධර්මය කියලා කියන්නේ? ඒ සද්ධර්මය දන්නවා නම් ඊට වඩා ඊට උඩින් වහන જાති ඒක වහගෙන යන ගමන් වලට ප්‍රිය කරන්නේ නැහැ කෙනෙක්. අන්න ඒ සද්ධර්මය නොදන්නා බැවින් ඊට වඩා මනුස්ස ලෝක හෝ දිව්‍ය ලෝක හෝ රූපය රූපී වමතල සැපයි කියලා ඒ ධර්මයන් ඔස්සේ යනවා. මා නම් දකින්නේ කසල ගොඩක් කින් වසා තිබෙන අගනා මැණිකක් වගේ. වසා තිබෙන බැවින් වටහා ගන්නට, තේරුම් ගන්නට බැරි. වසා තිබෙන දේවල් ඉවත් කර ගන්නට දන්නේ නැති බැවින් මැණිකට හිමිකම් කියන්න බෑ. අන්න මේ මැණිකට තමයි මේ ඒක ගලක් නෙමෙයි, ඔය මැණික් ගල් කියලා කියන්නේ. මේ රත්න කියන වචනෙන් පාවිච්චි කරන්නේ උතුම් රත්න භාවය කියන එක. එතකොට මෙන්න මේ මිනිසා මේ භවගාමී යන ගමනේදී භවගාමිත්වය නිමා කරන්න සද්ධර්මයට පැමිණෙන්න වෙනවා. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියක් ත්‍රිපිටකයේ පැහැදිලි කරව දාරනවා ආර්ය සම්මාදිට්ඨිය නමින්. සද්ධර්මයට නොපෙනෙන සම්මාදිට්ඨියත් පිටකේ පැහැදිලි කරව දාරනවා පෘථග්ජනයින්ගේ සම්මාදිට්ඨිය නමින්. පෘථග්ජනයින්ගේ සම්මාදිට්ඨිය තුළ හැසිරෙන්නට ඇරුණාම සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය පිළිබඳව කලක් තිස්සේ විවරණය නොවූ බැවින්, අනුගමනය කළා වූ අය නැති බැවින්, පූර්වාදර්ශයක් නැති බැවින් අපට ඒක විහිළුවක්, සිහිනයක් තිබෙන දෙයක් නෙවෙයි. වැසී තිබෙනා වූ නිදානයක් හොයාගන්න මග දන්නේ නැත්නම් හැමදාම නිදානේ තියාගෙන ඊට උඩින් ඒකට කියන්නේ කූරු ගගා ඉන්නවා. කූරු ගගා ඉන්න තමයි එයාට තේරෙන්නේ. ඒ නිසා පාපය, කාමය, ධානය කූරු ගගා ඉන්න තමයි බුදුන් වහන්සේ පහළ වුණු සමාජයේ මිනිස්සුන් සිදුවන්නේ. නමුත් ඒ තමන් විසින් එකතු කරගන්නා වූ ධර්මතා නිසාම මේ සද්ධර්මය අහිමි වෙනවා, සද්ධර්මයට පැමිණෙන්න බැරි වෙනවා කියන එක තේරුම් ගන්න වෙනවා. එවිට මා මේකට අලුත් වචන යොදන්නම්. අලුත් වචන නෙමෙයි මේ පැහැදිලි කරන්න දරුවෝ උත්සාහය. ඔය ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ හරි, සද්ධර්මය කියන්නේ හරි
සූත්‍රයකට හෝ බණපොතකට හෝ ගාථාවකට නෙවෙයි. ඒවයින් ඒ මාර්ගය ඔස්සේ පැමිණෙන්නේ සද්ධර්මයට. තව වචනයක් අපි ඕනනම් එකතු කරගනිමුකෝ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. අන්න එතනත් ධර්මය කියන පදේ තියෙනවා. දෙතිස් කුණපේ දිහා බලන් ඉඳලා ඇති සැපේ කුමක්ද? යමෙක් මා දෙසූ ධර්මයේ දකීද ඒ බුදුන් දකී. දැන් දෙසූ ධර්මය කියන්නේ ජාතක කතා හෝ සූත්‍ර දේශනා හෝද? නැහැ. අන්න එහෙමයි අපි ඒකට වඩාත් ගැඹුරු අවධානයක් යොමු කරන්න ඕන. දැන් ධර්මයේ දකීද බුදුන් දකී කියලා බුදුන් වහන්සේ වක්කලීට ධර්මයට යන පාර පෙන්වලා තියෙන්නේ කුමක්ද? අන්න ඒවා සියුම්ම අනුවිතර්කණය කරනවා නම්, අනුචාරණය කරනවා නම්, සිතට ඒ දහම් පෙළ යොදලා බලනවා නම්, එතකොට අර කාම රූප අරූප ඔස්සේ දිග සංසාර ගමනක් යන්නේ මේක වහගෙන. ගෙදර තියෙන නිදාන හොයන්න නැතුව නිදම් පිටින් හොයනවා. අන්තිමට ගිහින් මොකද වෙන්නේ? වටම ගිහින් ගෙටම එන්න වෙනවා. කොහෙවත් නැහැ. මා දකිනවා නිසා මේ සෑම මිනිස්සෙක් සඳහාම විවෘත වෙලා නැති වෙහි තිබෙන නමුත් උරුම දෙයක් තමයි සද්ධර්මය කියන්නේ. සද්ධර්මෝ පරම දුර්ලභෝ කියන්නේ ජාතක කතා දුර්ලභයි කියන එක නෙමෙයි, චරිත කතා දුර්ලභයි කියන එක නෙමෙයි. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණයයි සද්ධර්මය. එතකොට පෘථග්ජනයින්ට ඒ ස්පර්ශ කරන්න වරන් නැහැ, බලපත්‍ර නැහැ. ඔවුන්ට සද්ධර්මයට පැමිණෙන්න බෑ. එතකොට තමන්ගේ සිත තුළ පවතිනා වූ නිවර්ණ නම් වූ ක්ලේශ ධර්මයන්ගෙන් වැසී පවතිනා වූ ඒවා තුනී කරගන්න පුළුවන් වුණොත් එතනින්ම වැහී තිබෙනා වූ දෙයක් තමයි සද්ධර්මය. දැන් සංසාරයේ දිග කාටද? සංසාරයේ දිග පවෝස්සේ පිනෝස්සේ ධානෝස්සේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන ඒ විපාකවලට යනකොට සංසාරයේ දිගයි. මන්දයත් කර්ම රැස් කරමින් විපාක විඳින කර්ම මාර්ගයේ ඔක්කොම ඉන්නේ. අන්න දැන් ඉතින් වචනයක් තිබෙනවා. කර්ම රැස් කළොත් විපාක කර්මක්ෂය කළොත්. කර්මක්ෂය කිරීමේ කර්මයේ කළොත් පැමිණෙනව ඇත්තේ සද්ධර්මයට වෙන්න බැරිද? මේ නිසා මා දකිනවා සද්ධර්මයේ නැත්තම් සදහම් තේරුම් ගත්ත පුද්ගලයෙක්, පෘථග්ජන පුද්ගලයෙක් ස්කන්ධ පංචකය පිළිබඳ තේරුම් අරගෙන ඔහුට මේ භව ගාමිත්වයෙන් මිදෙන්න අවස්ථාවක් යම් මොහොතක ලැබුණොත් භව නිරෝධ ගාමිත්වයක්. සෝවාන් ඵලෙන් නිවන් දැක්ක කියලා කියන්නේ. මාර්ගය ගත්තම ඒ කෙලෙස් ටික බැහැර වෙලා යනවා. මාර්ගයේදී ඵලය මෙහාට අයිති වස්තුවක් වශයෙන් නම් කරන්න බෑ. මාර්ගයේ අවසානයේ හමු වෙන ඵලයක්. මාර්ගය කිලෝමීටර් 100,000 ගණනක් දිග නැහැ. ෂණිකේ මොහොතක් පාසා. මාර්ගයේ ධර්ම මාර්ගය, ධර්මයට යන මාර්ගය. මාර්ගයේ කෙලවර වෙනකොට භව නිරෝධෝ නිබ්බානං. අර නිබ්බානං නැමැති ඵලය නැත්නම් ඒක නෙවෙයිද මේ සද්ධර්මය කියන්නේ. ඉතින් එහෙම තමන් තුළ පවතිනා වූ අසීමිත වූ සංකත කියලා කියන්න බැරි ස්වභාවයක් තේරුම් නොගත්ත අය මේ ධර්මයේ වහගෙන තව එහාට පස්සේ හොයන්න යනවා නේද? එතකොට මොන පැත්තට ගියත් දීගෝ බාලන්නං සංසාරෝ සද්ධම්මං අවිජානතං නේද? ඒ කියන්නේ මේ වර්තමාන මේ සංසුන් සුවේ වහගෙන අපි භව ගාමිත්වය පාවිච්චි කරනවා. පව තුළ පින තුළ ධානය තුළ භව ගාමිත්වය පාවිච්චි කරන්න මිනිසාට ගැහි ඉන්නවා. ඒ මොහොතම භව නිරෝධ ගාමිත්වය පාවිච්චි කරන්න පුළුවන් නම්
එතකොට මේ ක්ලේශයන් ප්‍රහීන වෙනකොට හමු වෙනවා ඇත්තේ බුදුන් වහන්සේට හමු වුණ ආර්ය පුද්ගලයන්ට හමු වුණ මේ සැබෑ බුදුන් වෙන්න බැරිද? සැබෑ බුදුන් කියලා මම කතා කරන්නේ ප්‍රතිමා වහන්සේ හෝ ශරීරය හෝ ඉක්මවා යමින් උන්වහන්සේ ලබාගත්ත මේ සංසුන් සුවය. එතකොට ඒ සංසුන් සුවේ ඉන්න කෙනාට තමයි අර බුදුසාමේ පෙන්වන්නේ ලෝක ධර්මතා මොන තර්ජනය කළත් ඒවා බාර ගැනීමක් ඒවට ප්‍රතික්‍රියා දක්වීමක් නැති නිධානයකට නැත්තම් තැනකට පැමිණිලා ඉන්නේ. ඒක තමයි මම දකින්නේ ඔය යම් යම් සෙන් කතාවල ඔබගේ නිදානය ඔබ විවර කරගන්න කියලා තියෙන්නේ. මා දකින්නේ මෙහෙමයි. ප්‍රතග්ජන පුද්ගලයා වචනාශ්‍රයෙන් මොනවා හරි දෙයක් හිතේ තියාගෙන නිවන කියලා මතු ජීවිතේ හරි ඊළඟ බුදුහාමුදුරුවෝ ගා කොහේ හරි ඒක ලබන්නේ යනවා. නමුත් නීවරණයන්ගෙන් බව ගාමිත්වය හැදෙනව ඇරුණාම නීවරණ ප්‍රහාණ වුණාම සද්ධර්මය හමු වෙනවා. ඔබ ජාතක කතාව බණපොත චරිත කතාව සරණං ගච්ඡාමි කියන්නේ නැතුව ධම්මං සරණං ගච්ඡාමි කියන එකට ඒක නොගැඹුරු අර්ථයක්. ඔබට පුළුවන්ද මේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා නම් වූ තර්ජනයන්ගෙන් මිදුන මේවට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නැති සංසුන් සොයක් ඔබ ළඟ තියෙනවායි කියලා. ඔබ ඒක සරණ කරගෙන ජීවත් වෙන්න කැමති කියන එක වෙන්න බැරිද ධර්මයේ සරණ කියන්නේ ධර්මයේ සරණ යාමි කියලා කියන්නේ. නමුත් බණපොත සරණ යාමි ජාතක කතාවක් සරණ යාමි චරිත කතාවක් සරණ යාමි කියලා ධම්මං සරණං ගච්ඡාමි වලට සරල අර්ථ පාවිච්චි කරලා තිබෙනවා. අන්න මම කල්පනා කරන්නේ අර සද්ධර්මයේ නොදත් අඳබාලයා පෘථග්ජනය අපාපින ධානයේ ඔස්සේ හොට භවගාමීත්වයේ තිබෙනවා. උට සද්ධර්මයේ හමු වෙලා නැහැ. නමුත් සද්ධර්මයට පැමිණෙනකොට මොකද වෙන්නේ? අර භවගාමී හේතු සේරම භව නිරෝධගාමී වෙනවා. ඒක තමයි මම දකින කාරණය. තථාගතයන් වහන්සේ වක්කලි හිමියන්ට වදාළ කරුණේ ගැඹුර. කය දෙස බලන් ඉඳලා බුදුන් දකින්න උත්සාහ කරන්න එපා. ධර්මයේ දකීද බුදුන් දකී. ඒ ධර්මය කියන්නේ බණපොතට සූත්‍ර දේශනාවලට ජාතක කතාවලට නෙමෙයි. එහෙනම් අපිට කෝකද කියලා තෝරගන්න බෑනේ. අනතුරු එතන මොකක්ද විස්තර කරලා තිබෙන්නේ? අන්න අපි මෙතෙක් පැහැදිලි නොකර යම් කරුණකට තථාගතයන් වහන්සේ පැමිණෙනවා. අපි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් කටයුතු කරන ක්‍රියාකලාපයේ උන්වහන්සේ එසකරනාසය දිවකය සිත මුල් කොටගත්ත ශනික ක්‍රියාමාර්ගයකට පංචස්කන්ධ ඉපදීම මැරීම කියලා ගොනු කරනවා. දැන් පංචස්කන්ධයේ ආත්මයයි පව පංචස්කන්ධයේ ආත්මයයි පින පංචස්කන්ධයේ ආත්මයයි ධානය. පංචස්කන්ධයේ ආත්ම කොටන සසර ඇවිදින්නා සද්ධර්මයේ නොදත් අඳබාලයා. බුදුන් වෙත යන්න බුදුන් වහන්සේ වදාරන්නේ පංචස්කන්ධයේ අනාත්මය දකින්න. වචනෙන් කියා ඉන්න නෙමෙයි ආත්ම කොට ගැනීමෙන් අනාගත ඵල උපදින හේතු ඉතුරු කිරීම නවත්තන්න පංචස්කන්ධයේ අනාත්මය බුදුන් නෙවෙයි. පංචස්කන්ධයේ අනාත්මය මාවත. මාර්ගය. අවසානයේ මේ ලෝකේ වචන වලින් මනින්න බැරි හොඳ නරක කියන වචන පාවිච්චි කරන්න බැරි සංකත වචන මොකුත් දාන්න බැරි මේ ඵලයට ඔබ මොහොතකින්පත් වෙනවා. අංග සම්පූර්ණ වෙනව නෙවෙයි ආරම්භ වෙනවා. එතකොට ස්කන්ධ පංචකයේ දේවල් මගේ මමගේ ආත්ම කොට අවශේෂ නිරෝධ කරනවා නම් ඒක මාර්ගයේද? නෑ ඒක සද්ධර්මයේ නොදත් අඳ බාලයාගේ වැඩක්. මාර්ගය වෙන්නේ ස්කන්ධ පංචකය අවශේෂ නිරෝධය නෙවෙයි. නිරවශේෂ නිරෝධය. එතකොට එතන අරමුණක් පාසා තමන් ජීවත් වෙන්නේ කොහෙද? අරමුණු ගන්න ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් කෝකෙන් හොවෙන්න පුළුවන්. ඔහුට
මේ ස්කන්ධ පංචකය යලි උපදින්න හේතුවක් ඉතුරු නොකර උපාදාන නොවී නිවා කරන්න පුළුවන්. හේතුවක් ඉතුරු කොට අවසන් කරන එක භවගාමිත්වය. එතකොට පෘථග්ජන පුද්ගලයා කරන්නේ ඒක තමයි. නමුත් භව නිරෝධෝ නිබ්බානං අන්න ඔබට මේක අවසන් කරන්න පුළුවන්ද? ඒ අවසන් වීම තුළ එතනින් එහා පැත්තට කතා කරන්න බැරි, අටලෝ දහමට කම්පා වෙන්නේ නැති, දිගින් පළලින් වචන යොදන්න බැරි මේ තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වශයෙන් ගිහින් හොයාගත්ත බුදුන් ඔබටත් හමු වෙනවා. එතකොට මා දකින්නේ ධර්මය කියන්නේ ජාතක කතාවලට චරිත කතාවලට නොවේ. මා දකින්නේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා බාර ගැනීම තුළ සසරේ දුකින් ජීවත් වෙනවා. ඒ බාර ගැනීමෙන් මම හැදෙනවා. මම මගේ ආත්ම. බාර නොගන්න තැනට ආපුවම එතන සද්ධර්මයට පැමිණිලා එන්නේ. මේ සද්ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙනකොට ලෝකේ තියෙන ධර්මතාවන්ට අපට රිදවන්න බෑ. ඔබ මේ මග යම් මට්ටමකට ගිය කෙනෙක් නම් මුල් කාලයේදී කලබල වුණ තරමට අනදබර කරගත්ත තරමට පසු කාලීනව පරල වූ තරමට දැන් එහෙම වෙන්නේ නැහැ නේද කියලා තේරෙනව නේද? ඔබට වැටහෙනවද ලෝකේ කාටවත් අපිව අවුස්සන්න බැරි තත්වයක් අපි ළඟ තියෙනවායි කියලා? ඒ වෙන්න බැරිද ධර්මයේ සරණ කියලා කියන්නේ? ඔය බුදුන් වහන්සේ හමු වෙලා සාකච්ඡා කරපු අය අද පවරන් මම තෙරුවන් සරණ යනවා කියලා වදාලේ ඔය ධර්මය මට හොඳයි කියන එක නේද? කර්මය වෙනුවට සංසාරය වෙනුවට මේ අගක් මුලක් නැති ආරම්භයක් අවසානයක් නැති මේ ඔබේ සිත තුළ පවතින වූ සංසුන් බව අපි ඔකට ඉතින් වචන කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද වචන වලින් හදන්න බෑ. අසංකත කියලා කියනවා. එතකොට ලෝභයේ දේශේ මොහේ රැස්වීමේදී නිර්වාණය ආවරණය වේ. ලෝභයේ දේශේ මොහේ ෂේ වෙනකොට බව නිරෝධ කියලා කියන්නේ ෂේ වෙනකොට. එතකොට අර මෙතෙක් වැසී තිබුණා වූ නිධානය නිරාවරණය වේ. ඔය සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියන එකේ තේරුම සෝවාන් පුද්ගලයා තමයි ධර්මයට පැමිණෙන්නේ. දැන් ඔහුට ඒ සංසුන් බව තේරෙන නිසා ඔහු අනිත්ව අයින් කරමින් මේ ධර්මයේ ඉන්න උත්සාහ කරනවා. මම කිව්වොත් සෝවාන් පුද්ගලයන් එහා පැත්තට තමයි බුදු සමයේ ධර්මයේ සරණ තියෙන්නේ. අනිත් අය වචනින් ධර්මයේ සරණ කියවට කර්මයේ සරණ කරගෙන භවගාමී වෙලා ඉන්නේ කියලා. ඔබට ඒක ගෝචර කරගන්න පුළුවන් නේද? ඒක තේරුම් ගන්න පුළුවන් නේද? අන්න එහෙමයි මම දකින්නේ. ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා ආසයස බාර ගැනීම සසර දුක. අඬනවා දොඩනවා වැළපෙනවා කම්පා වෙනවා. ඒවා ලෝකෙ සිදු වෙද්දි Taman තුළ ඒවට බාර ගැනීමක් ප්‍රතික්‍රියා දැක්වීමක් නැති සංසුන් තැනට හිත ඇදුවාම ලෝකේ අටලෝ දහම තියෙයි. අපිව අසහනයට පීඩාවට රිදවීමකට කම්පණයට පත් කරන්න බැරි වෙනවා. මොකද අපි ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙන නිසා. අන්න ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණ අනඤ්‍ය සරණ. ධර්මය දෙවිනක් කොටගෙන වාසය කරන්න වෙන මොකුත් සරණ යන්න එපා. ධර්මයේ සරණ යන්න. දැන් ඔබට ධර්මයේ කියන පදයට අපි දීපු අර්ථය වටහා ගන්න පුළුවන් වුණාද? අන්න මේ සද්ධර්මයේදී ඒ මොහොත බව නිරෝධ වෙනවා. එතකොට බව හදන්නේ සද්ධම්මං. එතකොට මේක දන්නේ නැති පුද්ගලයා සද්ධම්මං සද්ධර්මයේ දන්නේ නැහැ. ඔහු මේකට උඩින් භවය හදනවා. කාම රූප භව අරූප භවතර ඔස්සේ නිවරණ ඔස්සේ භවය හදනවා. හදලා සසර දික් කරගන්නවා. නැවත නැවතත් සසර දික් කරගන්න පාරේ භවය හදමින් යනවා. දැන් මෙතන මේ ස්කන්ධ පංචකේ උපාදාන නොවී අවසන් වීමට නේද භව නිරෝධෝ නිබ්බානං කියලා තියෙන්නේ. එතකොට පෘථග්ජන පුද්ගලයා අபிසංකාරයේ උපාදානය කරමින් අවසන් කරන ප්‍රමාදමාවතේ අනාතර එකේ ගිහින් කවදාවත් ධර්මයට පැමිණෙන්න බැරි බව තේරුම් ගත්තාම
අන්න තමන් මේ ජීවිතය තුළ ධර්මය සරණ කරන ජීවත් වෙන්න කැමතියි. අටලෝ දහම හමුවේ තවත් ඔය අභියෝග හමුවේදී ඒවට ප්‍රතිචාර දක්වන්න නැති කලබල වෙන්නේ නැති සාමාන්‍යයෙන් සංසුන් සිත නිහඬ සිත එහෙම කියලා කතා කරනවා කලබල නොවන. දැන් ඔබට තේරෙනවද ඔබ ළඟ මේ ධර්මයේ තිබෙන බව? ඔබට තේරෙනවද ඔබ මේ ධර්මයේ වසාගෙන මොනවද වෙන දෙයක් හොයන බව? ධර්මය කියලා. ඒ නිසා චරිත කතාවක් ජාතක කතාවක් සරණ යනවා කියන එක නෙමෙයි ධර්මයේ සරණ කියන්නේ. මේ අටලෝ දහම හමුවේදී අකම්පිත වීමට මේ සංසුන් සිත හේවත් අසංකතය නිදානේ වැහිලා තියෙන නිදානේ මතුවෙනවා ඔබට. ඒකයි සෝවාන් ඵලයෙන් නිවන් දැක්ක කියන කේ තේරුම 100%ක් දැක්ක නෙමෙයි. මේ ධර්මයේ හමු වුණා. දැන් ධර්මයට කැමති බැවින් අධර්මයේ අයින් කරන්න මහන්සි වෙනවා. ඒකට තමයි කෙලෙස් නසනවා නැත්නම් නීවරණ ධර්ම ප්‍රහාණය කරන්න මහන්සි වෙනවායි කියලා කියන්නේ. එහෙනම් හේතු ඉතුරු කර අවසන් කරන එක බව ගාමිත්වයේ පාර වෙනකොට බව නිරෝධ ගාමිත්වයේ පාරට ඔබට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන් තොරව ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ ප්‍රවිෂ්ඨ වීමේදී එහා පැත්තේ ධර්මයක් නෙමෙයි. මතු බුදුන්ගේ ශාසනයේ ධර්මයක් නෙමෙයි. අද ධර්මයේ හමු වෙනකොට සද්ධම්ම විජානතං. දැන් සසරක් තියෙනවද? සද්ධම්මං අවිජානතං. සද්ධර්මයේ නොදත් පුද්ගලයාට ඊට උඩින් සතර හදාගෙන කාමරූප බෞද්ධ ඔස්සේ යන්න පුළුවන්. මා හිතනවා බෞද්ධ පින්නතුන් පාසල ඔස්සේ දහම් පාසල ඔස්සේ පිරිවෙන ඔස්සේ නැත්තම් තවත් කාරණා ඔස්සේ ඇවිදින් මෙන්න මේ නිර්වාණය නැමැති ධර්මයට රට සසර දුකින් මිදී ජීවත් වෙන්න පුළුවන් මේ මොහොතේ මේ ධර්මයේ මම සරණ කරගන්න කියන තැන දක්වා ධම්මන්තරණං ගච්ඡාමි වල අර්ථය පුලුල් කරගෙන ගැඹුරු කරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් මොහොතක් පාසා භව නිරෝධයෙන් ධර්මයට පැමිණෙන්න ඕන. මේ ධර්මයේ බුදුන්ට රහතුන්ට මට ඔබට කියලා ඊට පස්සේ ලොකු කුඩා නැහැ. මෙන්න මේකේ රහ වැටෙන එක තමයි ධර්මයේ රසය කියලා කියන්නේ. ඒසේ ජාතක කතාවල චරිත කතාවල රසය පෘථග්ජනය විදීවි. නමුත් මේ අවේදිත සුවය ධර්මයේ රසය මාර්ගයේ ගත්තාම ලැබෙන ඵලයයි. මාර්ගය බව නිරෝධගාමිත්වය ඵලය නිවීම මොහොතකින්. එබැවින් මෙම කරුණට සමීප වීම සඳහා මේ සද්ධර්මය නොදත් අන්ධබාල පුද්ගලයෙක් වෙලා භවගාමිත්වය කරන්නේ නැතුව සද්ධර්මය කියන්නේ මේකටයි මේක දැනගත්තොත් ඒකෙන් භව නිරෝධය හමු වෙනවා මොහොතක් පාසා කියලා. එතකොට මොහොතක් පාසාම භව නිරෝධය සිදු වෙනවා සසර ගමනක් නැහැ. එතකොට සසර දිග නැහැනේ. සද්ධර්මයේ දැනගත්ත පුද්ගලයාට සසර දිග නැහැ. දන්නේ නැත්නම් තමයි සසර දිග තියෙන්නේ. සද්ධර්මයේ දැනගෙන සද්ධර්මයේ සරණින් භව ගමන නිරෝධ කරගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිස් වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා කුණ්ඩසාලේ අංක 40න් 10 පදිංචි ගුණවතී සුදසිංහ මෑණියන් විසින් එතුමියගේ 81 වන ජන්මදිනය මෙති කොටගෙන සිදු කරනු ලැබේ ජන්මදින ධර්ම දානයක්. පන්දින තෑග්ගක් ඔබට. අරවන සියලුම ලෝක සත්‍යයන්ගේ අනුකම්පාව පිණිස අද දින සිරිසත් ධර්මයේ දේශනා කරන ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර කරමි. අභවප්‍රාප්ත ස්වාමි පුරුෂයා වන එච්.එල්. මාටින් මුදලාලි මහතාටත් පියාණන් වන සීලදාස සුදසිංහ මහතාටත් මෑණියන් වන වික්‍රමරත්න ආරච්චිගේ ඇලිස් එන්සිනෝනා මහත්මියටත් ප්‍රේමලතා සුදසිංහ සෝමලතා සුදසිංහ ලලිතා සුදසිංහ යන සොයුරියන්ටත් මේරි සුදසිංහ නෑනාටත් මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පින් අනුමෝදන් වී ජීවිතය සුවපත් වේවා. පින් අනුමෝදන් වීමෙන් නිර්වාණය සාක්ෂාත් වෙන්නේ අර වැරද්ද අපි හදාගන්න ඕන මෙහාට ඇවිදින්. ජීවිතය සුවපත් වෙනවා භවගාමී ජීවිතේ. දැනට සුජීවත්ව සිටින සීලා සුදසිංහ සොයුරියට හා රණසිංහ සුදසිංහ සොයුරාට දලදා සමිතිගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම දූදරුවන් වන සුයානි ලියනගේ, විජිතා ලියනගේ, නිහාල් ලියනගේ, නාමල් ලියනගේ සහ බෑනාවරුන් වන සුනිල් දිසානායක, ගාමිණී ගුණසේන, ලේලිවරුන් වන කාන්ති ලියනගේ, චාන්දනී වීරසූරිය හා මිනිබිරියන් වන තිසාක්‍යා ගුණසේකර, වින්ද්‍යා ලියනගේ, පුනුබුරන් වන සාමන්තාලු විහාරයේ පිනිදු අලහකෝන්, දිනෙත් ලියනගේ,
තනුජ් හෝ ටනුප් වෙන්න ඇති ටනුජ් ගුණසේන ලුචිත ලියනගේ නිසිත ලියනගේ යන අයගේ අනාගත බලාපොරොත්තු සඵල වී යහපත් අධ්‍යාපනය ලබාගෙන හොඳවැර පුරුෂයන් බවට පත් වේවා කියලා ආච්චාම කෙනෙක් විදිහට ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම ධර්මදේශකයන් වහන්සේලාට උතුම් චතුස්සත්‍ය අවබෝධයෙන් නිර්වාණය ළඟා වීමට හැකි වේවා. එමෙන්ම දැනට ක්‍රියාන්විතයේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට නිදුක් නිරෝගී භාවය ලැබේවා. රට වෙනුවෙන් දීපිදු රණවිරුවන්ට හා කොරෝනා වසංගතයෙන් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් වී ජීවිත සුවපත් වේවා. මේ උතුම් ධර්ම දානමය දානය සඳහා සදැහැති දායකත්වයේ දරන එතුමියටත් සුබ උපන් දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී සදහම් මේ වයසේ තරමට අවබෝධ කරගෙන භවගාමීත්වය නිරෝධ කරගන්නට බැරි නම් භවගාමීත්වය භව නිරෝධගාමීත්වයට පත්වෙන්න අවශ්‍ය මගට පැමිණෙන්නට හේතු ආසනා වේවා. එබැවින් ඔබ මේ පැතු සියලු යහපත් පැතුම් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අනුග්‍රහයක් වශයෙන් කටයුතු කළා ඔබතුමියටත් සුබ උපන් දිනයක් සමග සදහම්හි ගැඹුරු අටහාගෙන සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ